රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. යාල ජාතික වනෝද්‍යානය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා කළ අනාවරණය ජනතාව නොමගැවීමේ අරමුණු කළ ක්‍රියාවක් බව තහවුරු වෙයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවද තත්ත්වය පැහැදිලි කරයි. ලංකා ගුරු සංගමේ ලේකම්වරයා ඇතුළු පිරිස නිරෝධායනයෙන් නිදහස්. රටවල් කීපයකින් පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා පනවා තිබූ සීමා ලිහිල් කෙරේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ඡාවක්. සැප්තැම්බර් නිබාවන විට සංචාරක ව්‍යාපාරය සාමාන්‍ය තත්ත්වයට. තලිබාන් සටන්කාමින් දසදහසක් පාකිස්තානයේ සිට ඇෆ්ගනිස්තානයට. ටෝකියෝ ඔලිම්පික් යන ක්‍රීඩකාවන් සහ පුහුණුකරුවන් වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වැඩිම ආයෝජනය මෙවර. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. යාල ජාතික වනෝද්‍යානයට නිත්‍ය අනුකූල නොවන මාර්ගයක් කැපීමේ වැඩපිළිවෙලක් ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉකුද්දා චෝදනා කළේ. එහිදී වනෝද්‍යානයේ අධිසංවේදී අක්කර 12000ක් විනාශ කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකසන බවද ඔහු සඳහන් කළේය. කෙසේ වුවත් මෙම තොරතුරු ජනතාව නොමග යැවීමේ අරමුණින් ඔහු සිදු කළ ක්‍රියාවක් බව දැන් අනාවරණය වෙයි. මීට අදාළව ඓතිහාසික සිතුල්පව රාජමහා විහාරස්ථානය සම්බන්ධයෙන් සමාජ ජාල හා විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය වෙමින් පවතින බව එම විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බැටරම ශ්‍රී රතනසාර හේමරතන ස්වාමින් වහන්සේ පවසති. සිතුල්පව රාජමහා විහාරස්ථානයට කිලෝමීටර් 3ක් පමණ ඈතින් පිහිටි ආකාශ චෛත්‍ය පිළිබඳව නිරීක්ෂණ චාරිකාවකට සම්බන්ධ වූ පුරාවිද්‍යා නිලධාරණියක් විපක්ෂ නායකවරයාට වැරදි තොරතුරක් ලබා දී තිබේ. ඉන් පසු ඔහු පෞද්ගලික රූපවාහිනියකට අදහස් පළ කිරීමක් සිදු කළේය. මෙම චෛත්‍ය දක්වා ජාතික වනෝද්‍යානය හරහා මාර්ගයක් කපන බවටද ඔහු සඳහන් කළේය. විපක්ෂ 나යකයා රටේ වගකිව යුතු අයෙකුගෙන් මේ පිළිබඳව තහවුරු කර ගැනීමක් නොමැතිව මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශයක් සිදු කිරීම පිළිබඳව උන්වහන්සේ කනගාටුව පළ කරති. අපි මේ ස්ථානය රැකගන්න ඉතාමත්ම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව මේ රහත් භූමියක් වැදගත් ස්ථානයක්. ඒ නිසා ස්ථානය සුරක්ෂිත කරන්නට මහන්සි ගන්නවා හැර වෙනත් කිසිම දෙයක් නිදන් හැරීමක් එමනම් මැනින් ගැරීමක් පුරාවස්තු විනාශයක් ඒ ස්ථානයේදී සිද්ධ වෙන්නේ නැහැ. එහෙට යන්නේන ඒ බැතිමතුන් ඉතාමත්ම හොඳින් දන්නවා සිතුල්පව්ව මොන වගේ තැනක්ද, සිතුල්පව්වේ ඉන්න භික්ෂූන් වහන්සේලා මොන විදියටද කටයුතු කරන්න කියලා. මේ කොහේවත් නැති මේ ස්ථානට යන්නේ නැති අසම්මත ජාතියේ වුන් නොඑක් විදිහේ අභූත චෝදනා කරනවා. ඔවුන්ට නම් හොඳක් වෙන්නේ නැහැ. සජිත් මහත්මයාගේ ගෝලයක් තමයි ওই නායනක රණවැල්ල. ඔහු පානදුරා ප්‍රදේශයෙන් ඉදිරියේදී ඡන්දේ ඉල්ලන්න ඉන්න කෙනෙක්. ඒ නිසා එහෙම අය ওই විදිහේ චෝදනා කළාම මහජන අප්‍රසාදේන බව වුන් කල්පනා කටයුතු තිබෙනවා. අපිට අවස්ථා කිහිපයකදීම නායනක මහත්මයා නොඑක් විදිහේ චෝදනා කළා. වනෝද්‍යානයේ කිසිදු කොටසක් වෙනත් පාර්ශවිකට ලබා දීමට සූදානමක් නැතැයි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාද අවධාරණය කළේය. වනාන්තර මෙන්ම වනෝද්‍යාන රැකීමට සියලු පියවර ගෙන ඇත. විපක්ෂ නායකවරයා ජනතාව ඇවිස්සීමට වගකීම් විරහිතව ප්‍රකාශ සිදු කරමින් සිටී. ඉතින් අවස්ථරන් සම්බන්ධ ලිපිකේ ඉතින් උදාල් ප්‍රමාණයක් තියෙනවා කර්මාන්ත ව්‍යාපාර විදේවල් ආරම්භ කරන්න. එතකොට ඒකටම වෙන් කරපු ඉඩම් තියෙද්දි අපි මේ ජාතික වනෝද්‍යානයක වනසඳ කරනවා කියලා මෙවැනි අසත්‍ය අමූලික බොරුවක් මේ සමාජගත කරන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. ඒකට හිතනවා දන්නේ නැහැ ජමීන්දාරන් කාර්යාලයට ලොකු පොතක් තියන්න ඕනේ අයියේ. ඒකවත් නැහැ. නමුත් වගකීමෙන් මම කියන්න කැමති අද වෙනකන් ඉල්ලුවක් අඩාටක් සාකච්ඡාවක් මතයක් ජීවිතකින්වත් කවුරුත් ඉතල නැහැ. කවුරුත් එවැනි යෝජනාවක් කරන කෙනෙකුට මම මේ දුරේ ඉන්නකම් ඒක කරන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙනම් මම මේ දුරේ ගත්තලා යන්න ඕන. ඒක එවැනි වගකීම් විරහිත ප්‍රකාශ කිරීම පිළිබඳව විපක්ෂනායකතුමාට මගේ බරපතල විරෝධයක් අප්‍රසාරයක් ප්‍රකාශ කරන්න කැමතියි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යාල ජාතික උද්‍යානයේ පිහිටි පුරාවිද්‍යා ස්ථානයක් වන ආකාශ චෛත්‍ය වෙත ප්‍රවේශ වීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණි. එම ස්ථානයේ දීර්ඝකාලීන සංරක්ෂණයක් වෙනුවෙන් එම අවසරය ලබා ගැනුණි. ඉන් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත අභිබවායාමක් හෝ අදාළ පරිශ්‍රය වෙනත් ආයතනයකට පැවරීමක් හෝ වෙනත් භූමි පරිහරණයක් සඳහා යෙදවීමට අවසරයක් හෝ අනුබලයක් ලබා දීමක් සිදු වී නැතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පවසයි. වනජීවී රක්ෂිත ප්‍රදේශාශ්‍රිතව ඇති පුරාවිද්‍යා ස්ථානවල දිගුකාලීන සංරක්ෂණය සඳහා මීට පෙරද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉල්ලීම් අනුව අවසර ලබා දී ඇතැයි ඒ මහතා කියයි. මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයක නේවාසිකව සිටි ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු 16 දෙනා අද සවස නිරෝධායනයෙන් නිදහස් කළ බව වාර්තා වේ. ඔවුන් අද රාත්‍රියේම කොළඹට රැගෙනීමට නියමිතයි. අධිකරණයෙන් අපමත මුදා හැරීමෙන් පසු පොලිසිය ඔවුන්ව නිරෝධායනයට යොමු කළේය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව බත්තරමුල්ලේදී උද්ඝෝෂණයක යෙදුණු මෙම පිරිස පොලිස් අත්අඩංගුවට පත්විය. එමෙන්ම මෙවැනිම වරදකට අත්අඩංගුවට ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කළ සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු 6 දෙනෙකුද නිරෝධායනයෙන් අද නිදහස් කෙරුණි. ඔවුන්ව දින 14ක නිරෝධායනයකට පල්ලේකැලේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබුණි. හෙට සිට අගෝස්තු 1 වෙනිදා දක්වා අන්තර් පළාත් බස් රථ දුම්රිය හා අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් රථ සේවා නතර කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබේ. හෙට දිනේ සිට සීමිතව ධාවනය කරපු ඒ බස් රථ සහ දුම්රිය අපිට නැවතත් නතර කරන්න සිද්ධ වෙනවා. නමුත් අගෝස්තු 1 වෙනිදා සිට සීමිත බස් රථ ප්‍රමාණයක් සහ දුම්රිය ධාවනය කරන්න අපිට මේ වෙනකොටත් අවසරය ලැබිලා තියෙනවා. මේකට හේතුව තමයි තව සති දෙකක් විතර ගත වෙනකොට 30ට වැඩි අයගේ එන්නත් කරන්නේ 100% කොළඹ අවසන් කරන්න එයාට හැකියාව තියෙනවා කියන කාරණේ. විශේෂයෙන් මේ නව ප්‍රභේද ගම් වලට යෑමේ අවදානමක් නැති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා අගෝස්තු 1 වෙනිදාන් පසු යම් ක්‍රියාමාර්ග වලට අපි හදිස්සි වෙලා කඩිමුඩියේ මේවා විවුර්ත කෙරුවොත් නැවතත් 4 වෙනි රැල්ලක් ඇති වුණොත් සහ මුලින් රට විවුර්ත කිරීම තව දුරටත් ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ වගේ මේ සති දෙකේ කාලය තුල අපි තවත් බස් රථ හිමියන්ටත් ඒ වගේම බස් රථ සේවකයින්ටත් යම් සහන ප්‍රමාණයක් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියාව දකුණු ඇමරිකානු රටවල් අප්‍රිකානු රටවල් සහ යුරෝප රටවල් කීපයක් වෙත පනවා තිබූ ගුවන් සීමා කීපයක් ලිහිල් කර ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි. එම රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ද්විත්ව පුරවැසියන් තානාපති නිලධාරීන් මෙරටට පැමිණීමට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අවසර ලබා ගත යුතුය. ඔවුන් පැමිණි පසු මෙරට නිරෝධායනය සඳහා වෙන් වූ හෝටල් හෝ මධ්‍යස්ථානයක් තුළ දින 14ක් සිටිය යුතුය. එමෙන්ම PCR පරීක්ෂණ 2කටද එම කාලයේදී ඔවුන් මුහුණ දිය යුතුය. අප්‍රිකානු රටවල් වන්නේ දකුණු අප්‍රිකාව, ඇන්ගෝලාව, බොට්ස්වානා, ලොසාතෝ, මොසැම්බික්, නැමීබියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල්ය. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්විණි. එහිදී අදාළ පනත සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කර ඇත. මැතිවරණ කොමිෂන් සභාවේ පරිපාලන කටයුතු සම්බන්ධව අසත්‍ය හා සාවද්‍ය තොරතුරු පදනම් කරගෙන යම් දේශපාලන පක්ෂ, සංවිධාන හා පුද්ගලයින් මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් කරන ලැබූ ප්‍රකාශ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු වේ. ඔවුන්ගේ දේශපාලන හා පටු අරමුණු වෙනුවෙන් ස්වාධීන කොමිෂන් වල කාර්යභාරය යොදා ගැනීම ඛේදජනක තත්වයකි. ජනතාව ගොඩනගාගත් ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයන් දුර්වල කිරීමට හා ජනතා විශ්වාසය බිඳදැමීමට හේතු වන මෙවැනි ප්‍රයත්න මගින් අපේක්ෂා කරන්නේ කුමන යහපත් සමාජයක් දැයි ගැටලුවකි. කොමිෂන් සභාවේ ස්ථාන මාරුවීම් පිළිබඳව ප්‍රසිද්ධියේ කරුණු දැක්වීමට හැකියාව පැවතුනත් ඒවායි දැක්වෙන පෞද්ගලික කරුණු හේතුවක් කරගනිමින් එසේ කිරීම සදාචාරය නොවේ.
යම් දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට අවශ්‍ය නම් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ඇමතීමෙන් අදාළ තොරතුරු පැහැදිලි කරගත හැකිය. මැතිවරණ කොමිෂන් සභාව තම කාර්යයන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා මැතිවරණ නීතිවලට අනුකූලව සිදු කරන බවද එම ආයතනය සඳහන් කරයි. සැප්තැම්බර් නිමාවන විට සංචාරක ව්‍යාපාරය සාමාන්‍ය අතර පත්කිරීමට හැකිවුණු ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙරට සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ලෝක මට්ටමින් නව ප්‍රචාරක වැඩසටහනක් ආරම්භ කර ඇත. ඊට සමගාමීව ගුවන් සමාගම් සංචාරකයන්ට සහන පැකේජද ක්‍රියාත්මක කරනු ඇත. දැනට ලැබී ඇති කොවිඩ් එන්නත් මාත්‍රා ප්‍රමාණය අනුව ඉදිරි මාස කීපයේදී ශ්‍රී ලංකාව කොවිඩ් වලින් ආරක්ෂිත රටක් බවට පත්වනු ඇත. එමගින් විදේශ රටවල සංචාරකයන් තුළ විශ්වාසයක් ගොඩනැගේ. වැඩි සංචාරක පිරිසක් පෙරටට ගෙන්වා ගැනීම අපේක්ෂාවයි. මෙරට ජ්‍යෙෂ්ඨ භාෂා විශාරදවරයෙකු වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය විමල් ජේ බලගල්ලේ මහතා අභාව ප්‍රාප්ත විය. මේ යන විට මහතාගේ වයස අවුරුදු 97කි. ඒ මහතා වාග් විද්‍යාව හා සිංහල භාෂා ව්‍යවහාරය පිළිබඳව මෙරට සිටි සුවිශේෂී උගතකි. ඊට අදාළ පර්යේෂණ රසක්ද ඔහු විසින් සිදු කර තිබේ. කෘති රසක්ද පළ කර ඇත. දේශීය මෙන්ම ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ. සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කතෘ ලෙසද ඔහු ක්‍රියා කර ඇත. ඔහු මහාවංශීය සම්බාධක මණ්ඩලයේ සභාපතිවරයාද විය. රේඩියෝ ගුරුවරයා සාමාන්‍ය පෙළ විභාග අත්පැළ වැඩසටහන හෙට පෙරවරු 9 සිට සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කරේ. එය සෑම සෙනසුරාදා දිනකම විකාශය කිරීමට ජාතික ගුවන්විදුලිය සූදානම්ව සිටී. රජයේ පාසල්වල ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් මෙය ඉදිරිපත් කරයි. හෙට පෙරවරු 9 සිට ඉතිහාසය විෂයත් සිංහල භාෂාව සහ සාහිත්‍ය විෂයත් ඉගැන්වේ. ඉතිහාසය විෂය කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය නිරෝෂ් පෙරේරා මහතා විසින් මෙහෙවනු ලැබේ. සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය මෙහෙවනු ලබන්නේ කොළඹ විශාඛා විද්‍යාලයේ නිශිකා ජයවර්ධන ගුරු මහත්මිය විසිනි. ස්වදේශීය සේවයේ විදුල ළමා ගුවන්විදුලිය සංවිධාන කරන දැහැමි පරපුරක් මතින් තොර හෙටක් වසවිස නැති රටක් වැඩසටහනේ 52 වැන්න ලබනේරිදා පෙරවරු 9:30 සිට පොළොන්නරුව දිඹුලාගල මහඋල්පත කාශ්‍යපපුර ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්වෙයි. COVID-19 අභියෝග හමුවේ භද්‍රව නිවාරණය සහ කාබනික පොහොර යොදා වගා කළ ආහාර භෝග භාවිතයේ වැදගත්කම පිළිබඳව මෙහිදී විශේෂ දේශනයක් පැවැත්වෙයි. මෙම වැඩසටහනට සමගාමීව මහඋල්පත ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට සහ මහඋල්පත ශ්‍රී සුදර්ශනා විහාරස්ථානයේ සාමණේර ස්වාමින් වහන්සේ වෙනුවෙන් අභ්‍යාස පොත් හා පාසල් උපකරණද පිරිනැමේ. එමෙන්ම විද්‍යාලයට වැදගත් නවීනතම ඡායා පිටපත් යන්ත්‍රයක්ද පරිත්‍යාග කරේ. සනීප ආරක්ෂක පහසුකම් සහ විදුලිය ලබා ගැනීම වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂ 5ක ගොඩනැගිලි ද්‍රව්‍ය හා උපකරණ ලබා දෙනු ඇත. තවත් වැඩසටහන් කීපයක්ද මෙම පාසලේ හා විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් පටිගත කරේ. ප්‍රමුඛ පුවත මීළඟට. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සමුද්‍රීය ආරක්ෂාව සඳහා ඉවහල් වන බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ඔස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට පිරිනමයි. නීති විරෝධී මසුන් නැල්ලීම වැළැක්වීම, දේශසීමා හා ඉන්දිය සාගර කලාපයේ ආරක්ෂාව, යාත්‍රා මගින් කරන මිනිසා මත්ද්‍රව්‍ය ජාවරම් වැළැක්වීම, අනතුරට පත්වන යාත්‍රා හඳුනාගෙන දීවරින් මුදා ගැනීමට මෙම පද්ධතිය ඉවහල් වනු ඇතැයි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා පවසයි. මෙහි වටිනාකම ඩොලර් මිලියන 5කට වැඩිය. මෙම යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානය දීවර ජලජ සම්පත් දෙපාර්තමේන්තු යටතේ පිහිටුවෙයි. පළමු සම්ප්‍රේෂක කට්ටලය ජනාධිපති කාර්යාලයේදී මහ කොමසාරිස්වරයා ජනාධිපති ගෝඨාභය මෙතුමා වෙත සංකේතාත්මකව බාර දෙනු ලැබිය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. කාබනික පොහොර යොදා නිෂ්පාදනය කළ ආහාරවල අඛණ්ඩ සැපයුමක් වෙළඳපොලේ නොමැති නිසා පාරිභෝගිකයින් තුළ ඒ සම්බන්ධයෙන් නැති අවධානය අල්ප බව හඳුනාගෙන තිබේ. කාබනික ආහාර වගාව පිළිබඳව ජනතාව තුළ අවබෝධයක් ඇති කිරීම මන්දගාමී වීමට මෙයද හේතුවකි. එබැවින් දිගු කාලීනව පාරිභෝගික විශ්වාසය දිනාගත හැකි වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බව
කෘෂි විශේෂඥයෝ කියති. ඉදිරියේදී කාබනික ආහාර වෙළඳපොළට පැමිණීමත් සමගම ජනතාව විශාල ලෙස වෙත නැඹුරුම් වෙතැයි සබර්ගම් විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨය සඳහන් කරයි. විදෙස් පුවත්. තලේබාන් සටන්කාමීන් දසදහසකට වැඩි පිරිසක් පාකිස්තාන දේශ සීමාවෙන් ඇෆ්ගනිස්තානයට ඇතුළු වී ඇතැයි ජනාධිපති අශ්රෆ් ගානි මහතා පවසයි. පාකිස්තානීය ත්‍රස්ත කණ්ඩායම් සමග ඇති සම්බන්ධතාව බිඳ දමා නැති බව ඇෆ්ගනිස්තානු ජනාධිපතිවරයා චෝදනා කළේය. පාකිස්තානයේ මෙම සටන්කාමීන් අත්අඩංගුවට ගැනීමට හෝ තම රටට බාර දීමට කිසිදු සහායක් නොදැක්වූ බව හෙතම පෙන්වා දෙයි. මෙම සටන්කාමීන්ගේ පැමිණීමත් සමගම ඇෆ්ගනිස්තානු ජනතාවගේ ආරක්ෂාව මෙන්ම රාජ්‍ය වත්කම් විනාශ වීමේ හැකියාවද ඉහළය. මෙය කලාපීය තරජනක් බවට පත්වනු ඇතැයිද ඔහු කියා සිටී. පාකිස්තානය හා රුසියාව නව ගෑස් නලමාර්ග ව්‍යාපෘතයක් වනුවෙන් ගිවිසුම් අත්සන් කරයි. එය අනුව කරච්චියේ සිට ලාහෝර් දක්වා කිලෝමීටර් 1100ක දුරකට මෙම නලමාර්ගය ඉදි කෙරේ. වසර 2023 දී වැඩ අවසන් කිරීම නිමිත්ත මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න මුදලක් වැය කෙරේ. රුසියාව මෙම ඉදිකිරීම සඳහා එක්වනු ඇත. යුරෝපීට බලපා ඇති ගංවතුරින් පුද්ගලයෝ 120කට වැඩි පිරිසක් මේ ඇති. නිවාස හා වාහන රැසක් සුන්බුන් බවට පත් වී තිබේ. මෑත දශකයේ යුරෝපයට බලපෑ දරුණුතම ගංවතුරු තත්ත්වයද මෙයයි. මේ ගිය අයගෙන් 100කට වැඩි පිරිසක් ජර්මානු වැසියෝ වෙති. බෙල්ජියම, නෙදර්ලන්තය, ලක්සම්බර්ග් සහ ස්විට්සර්ලන්තයට මෙම වර්ෂාවෙන් හානි සිදු වී ඇත. ජලාශ කීපයකම සොර වූ බිඳී යාම හානි වැඩිවීමට හේතුවක් වී තිබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. නායමේ අවදානමක් ඇති පින්නබල නගරය වෙනස් ස්ථානයක දිකිරීම ගම සමග පිළිසඳර වැඩසටහන සමගාමීව සිදු කරේ. ඒ සඳහා සුදුසු ස්ථානයක් නාගරික සංවර්ධන අධිකාරිය දැන් සොයා බලමින් සිටී. ගම සමග පිළිසඳර වැඩසටහනේ තුන්වැන්න රත්නපුර ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේදී පැවැත්විලි. එහිදී ඉදිරිපත් වූ ගැටලු රැසකට මේ වන විට පිළියම් යොදා අවසන්ය. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ වාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවලා තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. ශක්තිය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත්. ජපානයේ ටෝකියෝහි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩාවලට සුදුසුකම් ලැබූ මෙරට ක්‍රීඩකරුවන් හා පුහුණුකරුවන් වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම ආයෝජනය සිදු කරයි. ඒ අනුව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ තීරණයක් අනුව ඒ වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් මිලියන 46කට වැඩි පිරිවැයක් දරනු ලැබේ. තරඟ ඉසව් සඳහා දක්ෂතා මත ඍජුවම සුසුකම් ලැබූ ක්‍රීඩකරුවන් තිදෙනෙකුට ඩොලර් 15,000 බැගින් ලබා දෙයි. තරඟ ඉසව් සඳහා වෙනත් පදනමකින් සුසුකම් ලැබූ ක්‍රීඩකරුවන් 6 දෙනෙකුට ඩොලර් 10,000 බැගින් ලබා දුන්නේ. ක්‍රීඩකරුවන්ගේ පුහුණුකරුවන් 6 දෙනෙකුටද ඩොලර් 5,000 බැගින් පිරුණමිනි. සියලුම ක්‍රීඩකරුවන්ට ව්‍යාපාර පන්තියේ ගුවන් පහසුකම් සැපේ. සහභාගී වන සියලුම ක්‍රීඩකරුවන්ට හා පුහුණුකරුවන්ට ඩොලර් 40 බැගින් වූ දෛනික දීමනාවක්ද හිමිය. ජපානයේදීද ඔවුන්ට ඉහළම පහසුකම් සලසා දීමට ක්‍රියා කර ඇත. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ඔර 2020 ලෝක කුසලානයේ සුසුකම් ලැබීමේ පළමු වටේ තරඟ සඳහා ශ්‍රී ලංකාව ඒ කාණ්ඩයෙන් තරඟවදී. ඒ අනුව අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැමිබියාව හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දීමට නියමිතයි. බී කාණ්ඩය යටතේ සුසුකම් ලැබීමට සිටින කණ්ඩායම් වන්නේ බංග්ලාදේශය, ස්කොට්ලන්තය, පැපුවා නිව්ගිනි හා ඕමානයයි. ඉන් පසු මෙම තේරීම් තරඟවලින් කණ්ඩායම් 4ක් සුපර් ට්‍රේල් සඳහා තෝරාගනු ඇත. දැනටමත් කණ්ඩායම් 8ක් සුපර් ට්‍රේල් සඳහා සුසුකම් ලබා ඇත. එහිදී පළමු කාණ්ඩය යටතේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දිය කොදෙව් තරඟවදී. දෙවන කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය තරඟ වැදීමට නියමිතයි.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මෙරට අපනයනකරුවන් මුණ දී ඇති ප්‍රධානතම ගැටලුවක් වන බහලුම් හිඟයට කඩිනම් විසඳුමක් ලැබේ. එය අනුව අපනයන කටයුතු සඳහා භාවිත කළ හැකි බහලුම් 6000ක් ශ්‍රී ලංකා වරය අධිකාරියේ තාක්ෂණික ගාස්තු වලින් නිදහස්ව අපනයනකරුවන් වෙත ලබා දීමට තීරණය කර ඇත. පවතින තත්ත්වයට දීර්ඝකාලීන හා ස්ථිර විසඳුම් නිර්දේශ කිරීමට විශේෂ කමිටු දෙකක්ද පත් කර තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පිටුවන සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ දෙයෝවිට දෙබෑගම අටලුගම සහ තිඹිරිපුල ග්‍රාම සේවා සමාජිතව අද නිෂ්පාදන ගම්මාන ආරම්භ කෙරුණි. මෙවයේ මීමැසි පාලනය කෙසෙල් හා බුලත් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරනු ලැබේ. කර්මාන්ත සේවා කෘෂි නිෂ්පාදන ඇතුළු තවත් අංශ ගණනාවක් කේන්ද්‍ර කරගනිමින් ග්‍රාමීය ආර්ථිකය නැංවීම මෙහි අරමුණයි. මීට පෙර කෑගල්ල දිස්ත්‍රික්කයේ මොළගොඩ බැටි ආශ්‍රිත කර්මාන්ත ව්‍යාපෘතියක්ද අරනායක සුළු අපනයන බොග ගම්මානයක්ද පිහිටුවනු ලැබිය. මෙතන වැඩ කිලිගහට එන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමයි ගොඩක් ඉනවලුනේ. ඔව්. අනිකෙන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රිවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. සබරගමුව බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකිය. ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක් වූ තද වැසි ඇති වෙයි. ඇතැම් ස්ථානවල తాවකාලිකව තද සුළංද හටගනු ඇත. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යළිත්. යාල ජාතික වනෝද්‍යානය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා කළ අනාවරණය ජනතාව නොමගැවීමේ අරමුණු කළ ක්‍රියාවක් බව තහවුරු වේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවද තත්ත්වය පැහැදිලි කරයි. ලංකා ගුරු සංගමේ ලේකම්වරයා ඇතුළු පිරිස නිරෝධායනයෙන් නිදහස්. රටවල් කීපයකින් පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා පනබා තිබූ සීමා ලිහිල් කරයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ඡාවක්. සැප්තැම්බර් නිබාවන විට සංචාරක ව්‍යාපාරය සාමාන්‍ය තත්ත්වයට. තලේබාන් සටන්කාමින් දසදහසක් පාකිස්තානයේ සිට ඇෆ්ගනිස්තානයට. ටෝකියෝ ඔලිම්පික් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වැඩිම ආයෝජනය මෙවර. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවි ඔස්සේද ඔබට සවන් දිය හැකි. ජාතික ගුවන්විදුලියේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට.